සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී මූලික පියවර වශයෙන් සදහම් යාත්‍රා සදහම් සාකච්ඡාව සංයුක්ත නිකායේ සලායතන සංයුත්තයට අදාළව අනිච්ච වග්ගයේහි අජ්ජත්තානිච්ච සූත්‍ර දේශනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තමයි අපි මූලික පියවර වශයෙන් අද දිනේදී සූදානම් වෙන්නේ. ඒ සඳහා ගෞරවනීය රතුපස් කෙටියේ විමුක්ති රතන අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේට බොහොමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. ඒ සූත්‍රාන්ත පිළිබඳව නොයෙකුත් ගැටලු ඉදිරිපත් වෙලා තියෙන ආකාරයට බොහෝ දෙනෙකුට තියෙන ගැටලු निराකරණය කර ගැනීම උදෙසා අපට බෙහෙවින්ම ඒ පිළිබඳව සාකච්ඡාවක් විදිහට විස්තර කර දෙනුවෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සිහිපත් කරන්නට අවශ්‍යයි මෙම සදහම් යාත්‍රා සාකච්ඡාව ඊ타මත්ම ගෞරවයෙන් යුක්තව මේ ආරම්භ කර ගැනීම සඳහා බොහෝ උපකාර කරන්නට යෙදුන දායකත්වයේ බාරගෙන අද දවසේදී මෙවැනි සාකච්ඡාවක් මේ විදිහට පවත්වන්නට මූලිකවම කටයුතු සූදානම් කර තිබෙනවා. ජනවාරි මාස 31 වන දිනට තමන්ගේ ජන්මදිනය සමරන එරන්දිකා ශ්‍රීවන්ති මහත්මිය සහ ඒ වගේම තමයි MW කුසුමලතා මහත්මිය, MA ජයසේන මහතා, ක්ලෑරිස් ප්‍රනාන්දු මහත්මිය, චමිලා ගයත්‍රි මහත්මිය, ශමෙන්ද ප්‍රනාන්දු මහත්මයා, සනුමි ලිතාසා දියණිය, කෙතුලි සනන්‍යා දියණිය, මනෝෂා උදයංගනී සහ ඩේවිඩ්සන් මහතා, රිවීන් පුතණුවන් ඇතුළු මෙස්සරණී දියණිය, අසංක මල්ලිකාරච්චි මහත්මයා සහ චමිල රන්වල මහතා, ක්‍රිෂාන් රුක්ෂාන් මහතා ඇතුළු ඒ සියලුම දෙනා එකතු වෙලා තමයි අද දවසේ මේ පළවෙනි පියවර විදිහට අද දවසේ ආරම්භ කරන්නට යෙදෙන සදහම් යාත්‍රා සාකච්ඡා මාලාව මේ විදිහට දායකත්වයේ දරාගෙන ඒ වගේම තමයි සියලුම ලෝක සත්‍යයන් උදෙසා ධර්මාවබෝධයේ පිණිස උපකාරක ධර්මයක් වෙත්වා කියන චේතනාව මුල් කරගෙන මේ ආරම්භ කිරීම සඳහා දායකත්වයේ බාරගෙන අද දවසේදී අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ රතුපස් කැටේ මුක්ති රතන උන්වහන්සේට අවසරයි අපිට මෙම වග්ගයට අදාළව අජ්ජත්තානිච්ච සූත්‍ර විග්‍රහය පිළිබඳව අපිට තිබෙන ගැටලු निराකරණය කර ගැනීම සඳහා උදව්වක් වෙන මෙන්න වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේ අජ්ජත්තානි සූත්‍ර විග්‍රහය පිළිබඳව ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ එම සූත්‍ර පිටකයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චක්කුං භික්ඛවේ අනිච්ඡං යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා යද නත්තා තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාහි දට්ඨබ්බං. මහණෙනි, ඇස අනිත්‍ය, යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුක් වේ. යමෙක් දුක් වේ නම් ඒ අනාත්ම වේ. යමෙක් අනාත්ම වේ නම් එය තෙල මාගේ නොවේ, තෙල මම නොවෙමි, තෙල මාගේ ආත්මය නොවේයයි මිසේ තෙල ඇති සැටියෙන් මනානුවණින් දැකගත යුතුයි යන කාරණාව බුදුරජාණන් වහන්සේම සූත්‍ර පිටකයේ මෙම සූත්‍ර විග්‍රහයට අදාළව දේශනා කරන්නට යෙදුණා. මේ කාරණාවත් එක්ක අපි මේ ආයතන පිළිබඳව සාකච්ඡා කරනකොට මේ ඇස පිළිබඳව
යථාභූත ඥානයකින් ප්‍රඥාවකින් දකින්නට කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණාවදි පැහැදිලි කරන්නේ. එතකොට ඔබ වහන්සේ බොහෝ තැන්වලදී බොහෝ දේශනාවලදී දේශනා කරලා තියෙනවා මෙම ඇස දකින්නට පුළුවන් කමක් නැහැ සහ ඒක දර්ශනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අනාගතයේදී දකින්නට පුළුවන් කමකුත් ලැබෙන්නේ නැහැ කියන තැනින් වහන්සේ බොහෝ දේශනා කරලා තියෙනවා. අවසරයි අපේ ආමතුරුනේ ඔබ වහන්සේ බොහෝ ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා මේ පිළිබඳව අපිට ඇති වෙලා තියෙන ගැටලු සහ මේ සූත්‍රයට අදාළව ඔබ වහන්සේගේ විග්‍රහයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මතාවය අපිට පැහැදිලි කරලා දෙන විදිහට. හොඳයි. හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. යාත්‍රා සදහම් සාකච්ඡා මාලාවේ පළමු සාකච්ඡාව විදිහට මේ සිද්ධ කරන සාකච්ඡා මාලාවේ සංයුත්ත නිකායට අදාළව සලායතන සංයුත්තේහි අනිච්ච වග්ගේ අජ්ජත් අනිච්ච සූත්‍රය අසුරු කරගෙන වහන්සේ ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරන්නේ ඇස අනිත්‍ය විදිහට යම් කෙනෙක් දකිනකොට යමක් අනිත්‍ය නම් එය දුකයි, දුක නම් එය අනාත්මයි. අනිත්‍ය විච්ච දුක්ඛ විච්ච අනාත්ම විච්ච ධර්මතාවයක් මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්ම වශයෙන් ගන්න සුදුසු නොවේ කියන ධර්ම කාරණාව කොහොමද නුවණින් දකින්නේ කියන පැනය තමයි අපිට මෙතනදී ඉදිරිපත් වෙන්නේ. එතනදී විශේෂයෙන් වහන්සේ ගෙනහර දැක්කපු කාරණාවක් තමයි ඇස පිළිබඳව අපේ සමාජය තුළ කතිකාවතකට කතා බහකට ලක් වෙන විශේෂ කාරණාවක්, වැදගත් කාරණාවක්. ඇහැ දකින්නට බැරි ධර්මයක් විදිහට විස්තර කරනවා. කොයි විදිහටද අපි ඒක නිවැරදිව ඇස අනිදස්සන උනේ නැත්නම් දර්ශනය කරගන්නට බැරි ධර්මයක් විදිහට දකින්නේ. මේ සූත්‍ර දේශනාවේ මේ කොටස ගත්තට පස්සේ බොහෝ දෙනෙක් ඇස දුක් විදිහට දකින්න කිව්වා. එහෙම නැත්නම් ඇස අනිත්‍ය විදිහට දකින්න කිව්වා. ඇස අනාත්ම විදිහට දකින්න කිව්වා. ඇස මම නොවන, මගේ නොවන, මගේ ආත්ම නොවන විදිහට දකින්න කිව්වා. සාමාන්‍ය විවහාරයේදී අපිට එකපාරටම හිතෙන්නේ, දැනෙන්නේ මේ තියෙන ශරීරයේ පිටලා තියෙන ඇහැ පිළිබඳව. එතකොට ලෝකයා ගත්තට පස්සේ හිතෙන්න පුළුවන් මේ ඇහැ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සූත්‍ර පිටකයේ මේ ලස්සනට. ඇහැ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව. ඒ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව ඇහැ දේශනා කරද්දී ඇහැ දකින්න බෑ කියලා කියනවා නම් ඒක බුදුරජාණන් වහන්සේට කරන චෝදනාවක් නොවේද කියන පැනය බොහෝ තැන්වල ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් අපිට වෙලා තියෙන්නේ ඇහැ අනිදස්සන බව දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඇහැ අනිච්ච දුක්ඛ අනාත්ම බව දේශනා කළේ බුද්ධ දේශනාව තුළ. අපිට මේ ඇහැ පිළිබඳ යථාභූත ඥානය පහළ කරගන්න බැරි වෙච්ච නිසායි අපිට මේක ප්‍රශ්නයක් විදිහට පැනලාගන්නේ. අපි මේ හිතමුකෝ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කොයිම තැනකවත් ඇහැ නිට්ටයයි කියලා දේශනා කළා නැහැ. ඇහැ නිට්ටයයි කියලා දේශනා කළේ නැහැ කියලා කියන්නේ අපිට නිට්ටය වශයෙන්, නිස්තිර වශයෙන් ඇහැ පණවන්න බෑ කියන එක. නමුත් අපි අද දවසේ මේ අනිත්‍ය විග්‍රහ කරගන්නට උත්සාහවන්ත වෙන්නේ කාලාන්තරයක් තිස්සේ මිනිස්සෙගේ ශරීරයේ පවතින ඇහැක් තියෙනවා. ඒ පවතින තියෙන ඇහැ ටික පෙනීම දුර්වල වෙලා ගිහිල්ලා හරි ඇහැ යම් රෝගාබාධ ඇතිලා හරි ඇහැ වයසට යන නාකි වෙන වෙනස් වෙන පොළවට පස් වෙන ස්වභාවයකිනුයි අනිත්‍ය කතා කරන්නේ. නමුත් ඒක අපිට සාමාන්‍ය විවහාරේ දකින්න පුළුවන්
සාමාන්‍ය දැන ගැනීම. මේ දැන ගැනීම ආකාර කීපයක් තියෙනවා. එකකට අපි කියනවා ඥානාති මට්ටම. තව එකක් තියෙනවා විඥානාති මට්ටම, තව එකක් තියෙනවා පජානාති මට්ටම. ඥානාති මට්ටම කියලා කියන්නේ අපි සාමාන්‍ය ස්වභාවයේ හැඳින් දැනීම් ජීවිතය තුළ කරගන්න විදිහ. අපි එදින්දා කටයුතු කරනකොට අපිට යම් යම් හැඟීම් වෙනවා, දැනීම් පහළ වෙනවා. මේක තමයි ඥානාති මට්ටම. සාමාන්‍ය ජීවිතය තුළ සාමාන්‍ය අරමුණු වෙන දේ, දැනගන්න දේ. විඥානාති කියලා කියන්නේ යම් කාරණාවක් අරමුණු කළේ ඒ කාරණාව පිළිබඳ පුළුල් විදිහට හොයා ඒ පිළිබඳ විස්තරාත්මකව සවිස්තරව සිද්ධ කරන ගවේෂණ කටයුත්ත. නමුත් පජානාති කියන්නේ ඊට විශේෂ ක්‍රමයක්. දැන් අපි මේ සූත්‍ර විග්‍රහය ගත්තත් අපිට කියනවා මොකද්ද? අපි හඳුනන කොයි විදිහටද කියන්නේ ප්‍රඥාවෙන් මේක දකින්න ඕන නේ? අදට්ටබ්බන් වෙන්න ඕනි කොහොමද? අපිට මේක ප්‍රඥාවෙන් දකින්නට ඕනේ. එතකොට මේක ප්‍රඥාවෙන් දකින්න කියලා කියන්නේ පජානාති මට්ටම. ඒ කියන්නේ ලෝකයා දකින්න මට්ටම නෙවෙයි, බුබ්බේ අනුනුස්සතියසු ධම්මේසු. ලෝකයා ඇහැ පිළිබඳව දැනගෙන තියෙනවා නම් එයා නිර්වාණය සාක්ෂාත් කළා වෙනවා. අපි එහෙමනම් තේරුම් ගන්න ඕන කොහොමද බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥාවෙන් දකින්න කිව්වේ? අපිට ඇහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය කතා කරන්න කලින් භාග්‍යවතුන් වහන්සේ ඇහැගෙන කොයි විදිහටද පෙන්වන්නේ කියලා දකින්න ඕන. අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඇහැ උපදින ධර්මයක්. ඒ වගේම එහෙම නැත්නම් ඇහැ සමුදය ධර්මයක්. ඇහැ නිරෝධ ධර්මයක්. නිරෝධ ධර්මයක් කියනකොට අපේ ඔළුවට එන්නේ නැති වෙන ධර්මයක් කියලා. එතකොට ඇහි සමුදය නිරෝධය දකින්න කිව්වට පස්සේ අපි කොහොමද කරන්නේ? ඇහැ පුංචි කාලේ ඉපදෙනකොට ලැබිලා කාලයක් තිස්සේ පැවතිලා යම් දවසක නැති වෙලා යනවා. නමුත් අපි හොඳටම තේරුම් ගන්න ඕන අපි කාලාන්තරයක් තිස්සේ බලන අනිත්‍ය ස්වභාවයකින් නෙමෙයි ධර්මය සාක්ෂාත් කරන්නේ. අපි ඇහි අනිත්‍ය දකින්න කිව්වට පස්සේ අපි ඇහි අනිත්‍ය දකින්නට උත්සාහවන්ත වෙන්නේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන නෙවෙයි. අපි අර ලෝක සම්මතයේ ඥානාති මට්ටමකින් අනිත්‍ය දකින්න ක්‍රමවේදයටයි ඇහි අනිත්‍ය දකින්නට උත්සාහවන්ත වෙන්නේ. නමුත් මෙතනදී අපි තේරුම් ගන්න වෙනවා නිරෝධ ධර්මයක් කියවට පස්සේ සමුදය තුලම නිරෝධය දකින්න ඕන. ඒ කියන්නේ සමුදය කියන කාරණාව නිතරම කතා කරන්නේ අවිද්‍යාවට සාපේක්ෂව. නිරෝධය කතා කරන්නේ ප්‍රඥාවෙන්. නිරෝධය කියන තැන අපි මතක තියාගන්න ඕන කතා කරන්නේ නොහට ගැනීම පිළිබඳ. නිරෝධය කියන්නේ සකස් නොවිච්ච පැත්ත. අපිට සලායතන සමුදයට උපකාර කරන්නේ අවිද්‍යාව. අවිද්‍යාව දුරු වෙච්ච තැනක සලායතන නිරෝධයයි අපි පනවන්නේ. සලායතන නිරෝධය කියලා කියන්නේ තිබුණු ඇහැ නැති වුණා කියන එක නෙවෙයි. ඇහැ පිළිබඳ යථාභූත ඥානයටපත් වෙනවා. ඇහැ පිළිබඳ අයෝනිසෝ මනසිකාරයෙන් බලනකොට ඇහැ ඇති ධර්මයක් විදිහට, සකස් විච්ච ධර්මයක් විදිහට හම්බ වෙනවා. නමුත් ඇහැ පිළිබඳ යෝනිසෝ මනසිකාරයෙන් බලනකොට ඇහැ නිරෝධ ධර්මයක් විදිහට, සකස් නොවිච්ච ධර්මයක් විදිහට හම්බ වෙනවා. අපි බලමු මොකක්ද එහෙමනම් මේ ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් ඇහැ පිළිබඳව අපිට එදිනදා ජීවිතයේ යම් හඳුනා ගැනීම, දැන ගැනීම සම්මතයේ ලෝකයා සිද්ධ කරන මට්ටම ඥානාති මට්ටම. ඒ ඇහැ පිළිබඳ යම් ගවේෂණාත්මකව ඇහැ වෙන් කරලා, ඇහි කාර්ය වෙන් කරලා, ඇහි පෙනීම පිළිබඳව වෙන් කරලා, ඇහි කොටස් වෙන් කරලා කතා කරන මට්ටමක් නැත්තම් ඒක විඥානාති මට්ටම. හැබැයි පජානාති මට්ටම ඊට වඩා වෙනස්. පජානාති මට්ටමේදී අපි ඇහැ පිළිබඳව දකින්නට වෙන්නේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන. මොකද අපි නිතරම තේරුම් ගන්නට වෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයේදී අපිට විග්‍රහ කරනකොට
චතුරාර්ය සත්‍ය විදියට අපිට පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය. එහෙනම් චතුරාර්ය සත්‍ය තුලින් අපි ඇහැ දකින්නවා නම් පංච උපාදානස්කන්ධය තුලින් ඇහැ දකින්න වෙනවා. එහෙනම් අපිට පෙන්නනවා චතුරාර්ය සත්‍ය තුලදී සමුදය වෙන විදිහත් නිරෝධ වෙන විදිහත්. පැහැදිලිද? සමුදය වෙන විදිහත් නිරෝධ වෙන විදිහත් පෙන්නනවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. එහෙනම් අපිට ඇසේ දුක්ඛ ආර්ය සත්‍ය දකින්න වෙනවා. ඇස පිළිබඳ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දකින්න වෙනවා. ඇස පිළිබඳව දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දකින්න වෙනවා. ඇස පිළිබඳව දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයෙන් දකින්න වෙනවා. කොටින්ම කියුවා දුක්ඛ ආර්ය සත්‍ය විදියට පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විදියට පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය හට ගැනීම. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය විදියට පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය නොහට ගැනීම. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය විදියට පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය නොහට ගැනීමට තියෙන පිළිවෙත. එහෙමනම් අපි තේරුම් ගන්නට වෙනවා, අපි අවබෝධ කරගන්නට වෙනවා. අපි පංච උපාදානස්කන්ධය තුලින් තමයි එහෙමනම් ඇහැ අවබෝධ කරගන්න වෙන්නේ. ඒ දුක්ඛාරිය සත්‍යය. ඇහි සමුදයත් ඇහි ස්වභාවයම දුක්ඛාරිය සත්‍ය වෙනවා එතකොට. මොකද යථාර්ථය ඕනම තැනකදී දුක්ඛ ආර්ය සත්‍ය නා, සමුදය ආර්ය සත්‍ය නා, නිරෝධ මාර්ග ආර්ය සත්‍ය නා, මේ චතුරාර්ය සත්‍ය නා අපි තේරුම් ගන්න වෙනවා. ඇහැ පිළිබඳව අපි විග්‍රහ කරගන්නට වෙන්නේ මේ ස්කන්ධ ධර්මතා ටික ඇසුරු කරගෙන. පංච උපාදානස්කන්ධය තුලින් අපිට ඇහැ මුණ ගැහෙනවා නම් මුණ ගැහෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ හට ගැනීම තුල. ඇයි එහෙම කියන්නේ? ඔබ මෙහෙම කල්පනා කරන්නකො මොහොතකට. අපිට කවදාකවත් අපි අන්ධයෙක් ගත්තොත් අන්ධයෙකුට ඇහි අත්දැකීම ලබන්න බෑ. රූපේ අත්දැකීම ලබන්න බෑ. ඒකට හේතුව අන්ධයාගේ ස්වභාවයේදී පෙනීම නැති නිසා. අපිට කියන්න පුළුවන් අපි ඉන්න මට්ටමේ ඉඳලා බලලා අන්ධයාට ඇහැ නැහැ. ඇහැ පේන්නේ නැති නිසා ඉස්සරහා තියෙන රූප අන්ධයාට පේන්නේ නැහැ කියලා. ඉස්සරහා තියෙන වර්ණ සටහන් අන්ධයාට පේන්නේ පෙනීම නැති හින්දා කියලා අපි අපේ මට්ටමින් කියන්නේ. නමුත් කල්පනා කරලා බලන්න අපේ හාමුදුරුවනේ අන්ධයාගේ පැත්තෙන් ගත්තොත් අන්ධයාට කිසිම කලක රූපය කියන කාරණාවේ අත්දැකීමක් නැහැ. අන්ධයාගේ ලෝකේ රූප නැහැ. අන්ධයාගේ ලෝකේ ඇහැ නැහැ. අන්ධයාගේ ලෝකේ පෙනීම නැහැ. එහෙනම් අපිට තේරෙනවා පෙනීම අහිමි වෙච්ච තැනක ඇහැ රූපේ අත්දැකීම ලබන්නට බැරි බව. ඇහි අත්දැකීම හෝ රූපේ අත්දැකීම අපිට ලබන්නට පුළුවන් කමක් නැහැ. පෙනීම අහිමි වුණා. පෙනීම නැත්තම්. ඔන්න එහෙමනම් අපි තේරුම් ගන්න වෙනවා පෙනීම ඇතිකල්හිම තමයි අපිට ඇහැගෙන රූපේ ගැන විග්‍රහ කරගන්න වෙන්නේ. අපි තව විදියකින් ගත්තොත් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මේ පෙනීමේ ක්‍රියාවලියට. පෙනීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ පේනවා කියන තැන ක්‍රියාත්මක වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔන්න අපිට පැහැදිලි වෙනවා මෙතන කාරණාවක්. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අසුරු කරගෙන තමයි අපි මොකක් ගැන කතා කරන්නේද? පෙනීම ගැන කතා කරන්නේ. එහෙම නැත්නම් ඇහැ රූපේ ගැන කතා කරන්නේ. ඇහැ රූපේ ගැන නිරන්තරයෙන්ම කතා බහට ලක් වෙනවා නම් ලක් කරන්න පුළුවන්කම තියෙන්නේ පෙනීම අසුරු කරගෙන. තව විදිහකින් කිව්වොත් පංච උපාදානස්කන්ධය අසුරු කරගෙන. අපි කල්පනා කළොත් හේතුඵල න්‍යායිකව අපි මේ කාරණාව විස්තර කරගත්තොත් හේතුඵල ධර්මය කියලා කියන්නේ අතීතයක සිද්ධ වෙච්ච දෙයක් එක්ක ගලපන එකක් නෙවෙයි. වර්තමානයත් එක්ක අපි කතා කරන කතිකාවතක්.
මේ ඇතිකල්ලි මේ වේ මේ උපදීමෙන් මේ උපදී මේ නැතිකල්ලි මේ නොවේ මේ නූපදීමෙන් මේ නූපදී. එහෙනම් අපි කල්පනා කරන්න වෙනවා. මෙතන කතා කරන්නේ වර්තමානයේදී. වර්තමානයේදී පෙනීම ඉපදුනොත් තමයි ඇහැ රූපය අත්දැකීම. අපිට එහෙමනම් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ඇහැ දකින්නවා කියනකොට අපිට කතා කරන්න බෑ කාල තිස්සේ පවතින ඇහැක අනිත්‍ය දුක්ඛයක් අනාත්මයක් ගැන නෙමෙයි මේ විස්තර කරන්නේ. මේ වෙලාවේදී රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ සකස් වීම තුලින් ඉපදෙන්නේ. මේ වෙලාවේ පෙනීම සකස් වෙන්නේ නැත්තම් ඇහි ඉපදීම කතා කරන්න බෑ. නේද? රූපේ ඉපදීම කතා කරන්න බෑ. එහෙමනම් අපි තේරුම් ගත යුතුයි මේ ඇහි පහළවීම කියන එක අතීතයට හෝ අනාගතයට දාලා කතා කරන්න. මේ වෙලාවේ පහළ වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අතීතයටයි නෑ. ඒවා අනාගතයටයි නෑ. මේ වෙලාවේ සකස් වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. නමුත් අපි කල්පනා කරන්න වෙනවා මෙතනදී විඥාන මට්ටම කියලා කියන්නේ අපේ සිතට අරමුණු වෙන මට්ටම. එහෙනම් සිතට අරමුණු වන මට්ටම මොකක්ද කියලා බැලුවොත් අපි හොඳට කල්පනා කරන්න වෙනවා රූපේ පිළිබඳව වේදනාව පිළිබඳව සංඥාව පිළිබඳව සංඛාරය පිළිබඳව තමයි හිතට අරමුණු වෙන්නේ. මොකක්ද හිතට ඇත්තටම අරමුණු වෙන්නේ? රූපේ මෙන්න මේ වගේ ස්වභාවයකින් යුක්තයි. වේදනාව කියන්නේ මෙන්න මෙහිම අපිට රූපේ තියෙන දෙයක් අපි වින්දනය කරන ස්වභාවය. සංඥාව කියලා කියන්නේ රූපේ දිගගෙන පළලගෙන උස මහතගෙන හැඩගුරුකම් පිළිබඳව අපි දන්න ස්වභාවය. සංඛාරය කියන්නේ රූපාකාරය අසුරු කරගෙන මේ ආකාරයට සිද්ධ කරන්න පුළුවන් කියලා දැනගන්න ස්වභාවය. එතකොට අපිට පැහැදිලි ඒ රූපය පිළිබඳව වේදනාව පිළිබඳ සංඥාව පිළිබඳ සංඛාරය පිළිබඳ දැන ගැනීම හඳුනා ගැනීම සිද්ධ කළ විඥානය. එහෙමනම් අපි විඥාණයෙන් යමක් දැනගන්නේද? ඒ දැනගන්නෙම නාම රූප ගැන. තව විදිහකින් කියනවා. ඇයි? රූප වේදනා සංඥා සංඛාර ටික කියලා කියන්නේ නාම රූප ධර්මතා ටික. විඥාණයෙන් දැනගන්නේ නාම රූපය පිළිබඳ. විඥාණයෙන් දැනගන්නේ නාම රූප පිළිබඳ. එතකොට අපි කල්පනා කරන්න වෙනවා මේ සකස් කරන විඥාන නාම රූප කියන දේ නිට්ටය වශයෙන් ගන්න බෑ. විඥානයේ සකස් වීමෙන් තොර නාම රූපයක් කතා කරන්න බෑ. මේ වෙලාවේ සිතට අරමුණු වුණොත් අරමුණු වෙන්නේ නාම රූපයක්. නාම රූපයක් අරමුණු වුණොත් අරමුණු වෙන්නේ සිතට. එහෙනම් මේ සිතේ ක්‍රියාකාරීත්වයට අපි කියන්න වෙනවා මේ ක්‍රියාකාරීත්වය අපිට එක්ක පණවන්න වෙන්නේ කොහොමද? මම විසින් ලෝකෙ දකින්න විදිහට. එහෙම නැත්නම් මේ ලෝකය දැකීමේ ක්‍රියාවලිය අනිකෙක් විසින් කරන විදිහට. එහෙමත් නැත්නම් මේ ලෝකයේ දැකීමේ ක්‍රියාවලිය ඉබේ සිද්ධ වෙන විදිහට. නමුත් අපිට මේක ඉබේ සිද්ධ වෙනවයි මම විසින් සිද්ධ කරනවයි අනිකෙක් විසින් සිද්ධ කරනවයි කියන කාරණා තුනෙන් බැහැරව අපිට මේ ක්‍රියාවලිය පණවන්න බෑ. මොකද පැනවීමක් කරනවා නම් මේ ක්‍රියාවලිය අපිට පණවන්න වෙන්නේ ඔය තුනින්මයි. ඇයි? මම කරන්නේ නැත්තම් ඉබේ සිද්ධ වෙන්නේ නැත්තම් අනිකෙක් විසින් සිද්ධ කරන්නේ නැත්තම් ඔය තුනට අදාළ නොවන ක්‍රියාවලියක් පණවන්න බෑ අපිට. එක්ක මම කරනවා, එක්ක ඉබේ සිද්ධ වෙනවා, එක්ක වෙන කවුරු හරි කරවනවා. එහෙනම් අපිට පැහැදිලිවම තේරෙනවා ඕක තමයි හේතුඵල ධර්ම. මම කරනවා කියලා ගත්තත් ඉබේ සිද්ධ වෙනවා කියලා ගත්තත් යම් කිසි කෙනෙක් විසින් කරවනවා කියලා ගත්තත් ඒක තමයි අවිද්‍යාව නිසා බැහැගන්න නිගමන තුන. මේකේ ස්වභාවය. අන්නේ නිගමනයක් තුළ බැහැගත්තට පස්සේ අපිට මොකක් වෙනවද? මම විසින් ලෝකේ තියෙන රූප දකින්න බවට, මම විසින් ලෝකේ අත්දකින්න බවට අන්න රැවටෙනවා. මඤ්ඤණාවක් සිද්ධ වෙනවා, සිතා ගැනීමක් සිද්ධ වෙනවා. එහෙමනම් අපි මෙතනදී තේරුම් ගන්නට ඕමනයි මේ සකස් වෙන ක්‍රියාවලිය අපිට සම්පූර්ණයෙන් පණවන්නට වෙන්නේ පුජ්‍යල ස්වභාවයක් මත පදනම් වෙලා.
එහෙම නැත්නම් වාදයක් මත පදනම් වෙලා. අනිකෙක් කරනවා කිව්වත් කෙනෙක්, මම කරනවා කිව්වත් කෙනෙක්. ඉබේ සිද්ධ වෙනවා කිව්වත් ඉබේ සිද්ධ වෙන ස්වභාවය තුළ මොකක් තියෙනවද? සිද්ධ වෙන ස්වභාවය තුළ පැනවීමක් තියෙනවා. යමක් සිද්ධ වෙනවා කියලා. එතකොට අපි කල්පනා කරන්න වෙනවා ඒ කතා කරන්නේ සකස් වෙන පැත්ත, සමුදය. ඒ යම්කින්චි සමුදය ධර්ම. නමුත් අපි තේරුම් ගන්න ඕන සබ්බත්ත නිරෝධ ධම්මාන්ති. ඒ සමුදය තුල යම්කින්චි සමුදය ධම්මා යම් ධර්මයක් සමුදය වුණේ සබ්බත්ත නිරෝධ ධම්මාන්ති සියල්ල නිරෝධ ධර්මමයි. මොකද්ද? නිරෝධ ධර්ම කියලා කියන්නේ. සකස් නොවිච්ච, උදා නොවිච්ච ධර්මයක්මයි. එහෙනම් මේ උදා නොවිච්ච කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේක නැතාන්තයේද කියලා. නෑ. නැතාන්තය කියන්නේ වෙයි. සමුදය කියන කාරණාව තුලමයි අපි නිරෝධය දකින්නේ. ඇතිවීම ඇත්ත කරගෙන ඇතිවිච්ච දේ නැති වුණා කියලා නෙමෙයි අපිට මේ ධර්මයේ විග්‍රහ කරන්නේ. ඇහැ සමුදය ධර්මයක්, රූපය සමුදය ධර්මයක්, චක්කු විඥානේ සමුදය ධර්මයක්. එහෙනම් විඥානය කියලා කියන්නේ කොටින්ම ගත්තදී වෙන මොකුත් නෙමෙයි. විඥානය කියලා කියන්නේ අපි පේනවා කියලා දැනගන්න ස්වභාවය. ඇහැ රූප කියලා කියන්නේ නාම රූප ධර්මතා ටික. පෙනීම ඇති කල්ලිම ඇහැ රූපේ අත්දැකීම. ඕකේ. එහෙනම් ඔන්න අපි තේරුම් ගත යුතුයි මේ වෙලාවේ මේ සකස් වෙන පෙනීම සහ මුලින්ම පෙනුණා වගේ පෙන්වුවාට අපිට යම් කෙනෙක් විසින් සකස් කළා කියලා කියන්න බෑ. ඉබේ සකස් කළා කියලා කියන්න බැරි නම් අනිකෙක් විසින් සිද්ධ කළා කියන්න බැරි නම් අපි තේරුම් ගන්න වෙනවා මෙතන සකස් වීම ගැන කතා කරන හැම මොහොතකම අපි වැටෙනවා කොහෙද? මම කරනවා, අනිකෙක් කරනවා, ඉබේ සිද්ධ වෙනවා. නමුත් අපි තේරුම් ගත යුතුයි මේ දැන් පේනවා කියන කාරණාව අතීතයට අයිති නැති, අනාගතයට යන්නේ නැති, වර්තමානයේ නිත්‍ය වශයෙන් පැනවිය නොහැකි කාරණාවක්. නිත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් පැනවිය නොහැකි කාරණාවක්. එනම් පෙනීම අනිත්‍ය නම් පෙනීම තුලින් පැනවෙන ඇහැ අනිත්‍ය ධර්මයක්. රූපය අනිත්‍ය ධර්මයක්. එහෙනම් ඇයි මේ අනිත්‍යයි කියලා කිව්වේ? ඇහැ කියන ධර්මතාවය අපිට පෙනීමෙන් තොරව කතා කරන්න බෑ. පෙනීම කියන ධර්මතාවය කෙනෙක් විසින් නොකරවන, ඉබේද සිද්ධ නොවන, අනිකෙක් විසින්ද නොකරවන. මොකක්ද? අවිද්‍යාවේ ප්‍රතිබිම්බයක්. එහෙම නැත්නම් ලෝකයේ විඥානයේ ප්‍රතිබිම්බයක් විදිහට නම් අපිට ගෙනල්ලා දෙන්නේ. අපි කල්පනා කරන්න වෙනවා මෙන්න මේ පෙනීමට පෙනීම හම්බෙලා නැති බව. පෙනීමට පෙනීම හම්බෙලා නැත්නම් පෙනීමට ඇහැ හම්බෙලා නැහැ. පෙනීමට රූපේ හම්බෙලා නැහැ. එහෙනම් අපිට පේනවා මේ සමුදය කියන පැත්තට බැස්සොත් අපි දුකටපත් වෙනවා. සමුදයට කොටු වුණා. අපි හිතනවා පෙනෙන්නේ කාටද? පෙනෙන්නේ කෙනෙකුට. පෙනෙන්නේ මොකද්ද? රූපයක්. පෙනෙන්නේ මොකෙන්ද? පෙනෙන්නේ ඇහෙන්. ඇහෙන් මම විසින් රූප දකින්නවා කියලා හිතනවා. ඉතින් අනාත්ම භාවය නෙමෙයි ආත්ම භාවය තවරලා. නමුත් අපි තේරුම් ගන්නවා එහෙමනම් මෙන්න මේ වත්තේ තමයි දුක කියන කාරණාව සමුදය වෙන්නේ. කෙනෙක් හිතන් ඉන්නවා මේක ඇහැ කියලා. නමුත් මේ ඇහැ අපි හඳුනගන්නෙත් කොහෙන්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ ක්‍රියාවලිය. එහෙනම් මේ අපි තේරුම් ගන්නට වෙනවා ඇහැ අනිදස්සනයි කිව්වේ ඒකයි. පෙනීම ඇතිකල්ලි උපදින ධර්මයක් මිසක තියෙන ධර්මයක් නෙවෙයි. ඔන්න ඇහැ අනිත්‍ය ධර්මයක් කියන්නේ එහෙනම් නිට්ටය වශයෙන් අතීතේ ඉඳලා ආවයි අනාගතයට යනවයි ස්ථිරයි කියලා පනවන්න බෑ කියන්නේ. අර ලෝකයා දකින අනිත්‍ය නෙමෙයි. එහෙනම් ඇහැ මෙන්න මේ විදිහට අනිත්‍ය විදිහට දකිනවා. ඒ ඇහැ අනිත්‍ය දකිනකොට ඒ දකින්නේ පුජ්‍යල භාවයකින් නෙවෙයි ප්‍රඥාවකින්. කෙනෙක් විසින් තියෙන පවතින ඇහැක අනිත්‍ය දකින්නව නෙවෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ පැවැත්ම ඇත්තටම මෙතන යම් කිංචි සමුදය ධම්මං සම්පත්තං නිරෝධ ධම්මන්ති කියන න්‍යාය අනුකූලව දකිනවා. යම් ධර්මතාවයක් සමුදය වූයේ ඒ සියල්ල නිරෝධ ධර්ම වේ. නිරෝධ ධර්ම කියලා කියන්නේ සකස් වුණා වාගේ පෙන්වන නමුත් සකස් වෙච්ච කෙනෙක් දෙයක්
යමක් විදියට පණවන්න බෑ. ඉබේ සිද්ධ වුණ විදියට හෝ මම කරපු විදියට හෝ අනිකෙක් කරපු විදියට පණවන්න බෑ කියන එක. එහෙනම් ඔන්න අපිට පැහැදිලි වෙනවා ඇහැ අනිත්‍යයි කියවේ යන්නේ අර්ථය. ඇහැ දුකයි කියවේ අනිත්‍යයි නම් යමක් දුකමයි. මෙතන දුක කියලා කියන්නේ දුක්ඛාරිය සත්‍ය ගැන විස්තර කරන්නේ. එහෙනම් අපිට ඒ අනිත්‍ය ස්වභාවය දකිනකොට අපිට හොඳටම පේනවා ලෝකයා දුක සමුදයට කොටු වෙන්නේ මේක දකින්නේ නැති කම නිසා. එහෙනම් නිරෝධ මාර්ගය සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ එයා එතනම ඇහි සකස් නොවීමත් ඇහැ සකස් නොවීමට මාර්ගයක් අවබෝධ කරගන්නවා. එහෙනම් එතකොට එයාට තේරෙනවා මේක ආත්ම වශයෙන් කෙනෙක් විසින් කරන දෙයක් වශයෙන් පණවන්නට බැරි අනාත්ම ධර්මයක්. ක්‍රියාවලිය පණවනවා නම් පණවන්න වෙන්නේ ආත්ම විදිහට, පුජ්‍යල විදිහට. අන්න එදාට එයා දුකට කොටු වෙනවා. එයාට එදාට රූපේ නිට්ටිය වෙනවා. තියෙන රූපයක් විදිහට හම්බ වෙනවා. එහෙනම් තියෙන රූපයක් විදිහට එහෙම නැත්නම් තියෙන ඇහැක් විදිහට හම්බ වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ ඇහි ලෝකානිත්‍යයට අහු වෙලා දුකට අහු වෙන අනාත්ම ස්වභාවය වැටහෙන්නේ ආත්ම ස්වභාවය තුල කොටු වෙනවා. මෙන්න මේ ටික තමයි අපි ඇහැ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ. එහෙම දකිනකොට එතනදී මොකද්ද වෙන්නේ? එයාට තේරෙනවා මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මීය වශයෙන් මෙතන ගන්නට ධර්මතාවයක් නැති මෙන්න මේ වගේ හේතුඵල න්‍යායික සම්බන්ධතාවයක් සිද්ධ වෙනවා කියන කාරණාව. ඒ විදිහටයි අපිට මේ ඇහැගෙන විස්තර කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. එහෙමයි සර්. අවසරයි සර් මේ දැන් අපි ගත්තොත් වංශයේ බොහෝ දේශනාවන් වලදී අපි අහලා තියෙනවා කුඩා දරුවෙකුගේ උපමාව. වංශයේ බොහෝ වෙලාවට ගන්න උපමාව. ඒ උපමාව තුළින් කෙනෙකුට එන්න පුළුවන් පොඩි දරුවාට රූපී ස්වභාවයක් ඇත්තේම නැද්ද? ඇස කියන ස්වභාවයක් ඇත්තේම නැද්ද? ඒ වගේම කන නාසය දිව කය මන කියන ස්වභාවයක අත්දැකීමක් ලබන්නේම නැද්ද කියන තැනකට එන්න පුළුවන්කම තියෙනවා. එතකොට වහන්සේ දැන් මේ පෙන්නපු විග්‍රහයත් එක්ක කුඩා දරුවෙක්ගේ ස්වභාවය බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා අරහත් ස්වභාවයටපත් වෙච්ච කෙනෙක් හා සම්බන්ධව තමයි හිතාගෙන. ඒ කියන්නේ මරණයටපත් වුණොත් ඒ කුඩා අවදියේදී ඒ පොඩි දරුවා යලි උපතක් නැති තැනකට වගේ අදහසක් එනවා. හැබැයි බුදුරජාණන් වහන්සේම පෙන්නනවා මේ කුඩා දරුවා තුළ සක්කාය දිට්ඨි අනුශේම වේ. විචිකිච්ඡා අනුශේම වේ. ඒ වගේම සීලබ්බත පරාමාස අනුශේම වේ. ඒ වගේම තමයි ව්‍යාපාද කාමච්ඡන්ද කියන මෙන්න මේ ඕරම්භාගීය සංයෝජනයන්ගේ අනුශේම පවතිනවා කියලා. වහන්සේකින් තාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපිට ඒ විග්‍රහය පිළිබඳ ටිකක් විග්‍රහ කරලා දෙන විදිහට. ඔව් මෙතන මෙහෙමයි මේ කුඩා දරුවෙක් පිළිබඳ විග්‍රහ කරනකොට අපිට මතක් වෙන්නේ එකපාරම මේ ලෝකෙට මව් කුසෙන් ඉපදිච්ච ඇහැ කන නාසය දිව ශරීරය දරාගත්ත පුංචි දරුවෙක් පිළිබඳ. අපි ඒ විදිහට මේ පුංචි දරුවා පිළිබඳ දකින්න කිව්වම අපි බලන්නේ අපේ මට්ටමින් පුංචි දරුවව ගලප ගන්න. නමුත් අපිට තේරෙනවා පුංචි දරුවගේ පැත්තෙන් බැලුවොත් පුංචි දරුවට මම මේ ලෝකෙට මව් කුසෙන් ඉපදුනා කියලා න්‍යායක් නැහැ. පුංචි දරුවට මං ලෝකේ ඉන්නවා කියලා න්‍යායක් නැහැ. පුංචි දරුවට ඇහැ පිහිටලා තියෙනවා, කන පිහිටලා තියෙනවා, නාසය පිහිටලා තියෙනවා, දිව පිහිටලා තියෙනවා, කය පිහිටලා තියෙනවා. මම පුංචි දරුවෙක් කියන සංඥාවක් දරුවට නැහැ. නමුත් අපි මේ උපමාව වර්ධවා වටහා ගන්නවා. අපි එකපාරටම අපි දන්න පුංචි දරුවම වගේ. නමුත් පුංචි දරුවා කියන දේ අපි උපමාවකට ගන්නෙ. එතකොට දරුවාගේ මට්ටමට ඔබ යන්න ඕනේ. එහෙනම් දරුවාගේ මානසික මට්ටමින් බැලුවම අපිට දරුවට දරුවෙක් හම්බෙලා නැහැ. දරුවට ඇහැ කන නාසය දිව ශරීර හම්බෙලා නැහැ. දරුවට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හම්බෙලා නැහැ. දරුවට දරුවා පනවන්නේ අපි. දරුවට හම් වෙන ලෝකෙ ගැන කතා කරන්නේ අපි අපේ මට්ටමේ ඉඳලා. එහෙනම් මේ උපමාව අපි ගලප ගන්න ඕන අපේ මට්ටමේ නේ දරුවගේ මට්ටමේ.
එහෙමනම් දරුවාගේ මට්ටමට ආවට පස්සේ දරුවා පේනවා කියලා දන්නේ. දරුවා ඇහෙනවා කියලා දන්නේ නැහැ. දරුවා මට පේනවා, මට ඇහෙනවා, මට දැනෙනවා කියන එකක් දන්නේ නැහැ. මේ දරුවගේ මට්ටමින් අපි සෝදානම් වෙන්නේ මේ අනාත්මය, අනිත්‍ය, චතුරාර්ය සත්‍ය මත කරගන්න. ඔන්න එතකොට අපිට පැහැදිලි අපි දරුවට පෙනීමේ ක්‍රියාවලියක් ගැන අපි කතා කරනවා. නමුත් දරුවගේ ලෝකේ දරුවට පෙනීමේ ක්‍රියාවලිය හම්බෙන්නේ නැහැ. දරුවට දරුවගේ ලෝකේ ඇහිීමේ ක්‍රියාවලියක් හම්බෙන්නේ නැහැ. දරුවට දරුවගේ ලෝකේ දැනීමේ ක්‍රියාවලියක් හම්බෙන්නේ නැහැ. දරුවට දරුවගේ ලෝකේ දැනගැනීමේ ක්‍රියාවලියක් හම්බෙන්නේ දරුවගේ මට්ටමේ ගන්න. එහෙනම් අපිට පැහැදිලි ඒ උපමාව ඇසුරු කරගත්තාම ක්‍රියාවලියට පනපවන්නේ මෙතන දැන් අපි සක්කාය දිට්ඨියෙන් පුජ්‍යලයක් ඉන්නවා කියන දෘෂ්ටිය මත පදනවා. එහෙනම් දරුවගේ මට්ටමින් ගත්තොත් මට පේනවා, මට ඇහෙනවා, මට දැනෙනවා, මම දැනගන්නවා කියන එකක් නැති නිසා දරුවගේ මට්ටමින් මට පිය නැහෙන් තියෙන රූපයක් දකින්නවා කියන දෘෂ්ටියටපත් වෙන්නේ. අන්න ඒ මට්ටමින් බැලුවට පස්සේ ක්‍රියාවලිය අනාත්ම වෙනවා. ක්‍රියාවලියට ක්‍රියාවලිය හම්බෙන්නේ නැහැ, දරුවට ක්‍රියාවලියක් හම්බෙන්නේ බලෙන්වත් ඒ දරුවගේ මානසික මට්ටමට ක්‍රියාවලියක් ඔබන්න පුළුවන්කම අපි ලෝක සම්මත අර්ථයෙන් ගත්තොතින් අපි පුජ්‍යල වශයෙන් අර්ථ දැක්වතින් අනුසය වශයෙන් සංයෝජන තියෙන මොහොතක් කියලා අර්ථ දක්වන්න පුළුවන්. නමුත් මෙතනදී මේ අපි උපමාව ගන්නේ ඒ කාරණාව විග්‍රහ කරගන්න නෙවෙයි, පටලව ගන්න එපා. අපිට මේ අනාත්ම ස්වභාවය මොකද්ද කියන දේ පෙන්වන්න කළා දෙන්න. සක්කාය දිට්ඨිය ගොඩනගන්නේ කොහොමද කියන එක පෙන්වන්න කළා දෙන්න. එහෙනම් ඔන්න දරුවා කියන තැන පෙනෙන සිද්ධියත් අපේ කියන තියෙන පෙනෙන සිද්ධියත් එකයි. නමුත් අපිට වෙලා තියෙන්නේ අපිට අර සක්කාය දිට්ඨියෙන් මේක මොකක් කරනවද? වහ ගන්නවා පෙනීම මම කරගෙන. අන්න ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මට මගේ ඇහෙන් මගේ ලෝකෙ පේනවා. මම ලෝකෙ දකින්නවායි කියන දෘෂ්ටියකින් මඤ්ඤණා කරගන්නවා. මේ මඤ්ඤණාව ඇතුලේ කොටු වෙනවා. නමුත් අර උපමාවට අරගෙන බැලුවොත් බලෙන්වත් දරුවට ඇහැ ඉපදිලා නැහැ. උපද්දවන්න බෑ. රූපේ උපද්දවලා දෙන්න පුළුවන් කමක් නැහැ. අපි කියනවා මේ දරුවට ලෝකයක් තියෙනවා, දරුවාගේ ලෝකේ ඇහැ උපදිනවා, රූපේ උපදිනවා කියලා. ඒ අපේ මානසික මට්ටම. ඒ නිසා උපමා විදිහට අරගෙන බැලුවොත් මේ දරුවා ගන්න අපි නිරෝධයෙන් පෙන්නන්න. ඒ සකස් වුණා කියලා අපි කියනවා. අපි කියන අනුභවය තුළ බලලා. බාහිරින් භෞතිකයක් බලලා. නමුත් සකස් වුණා කියන එක දරුවගේ පැත්තෙන් අපිට කියන්න බෑ, සාධාරණීකරණය කරන්න. දරුවගේ පැත්තෙන් ගත්තොත් අපිට කතා කරන්න වෙන සකස් නොවීමක් ගැන. එහෙනම් අපිට පැහැදිලිවම පේනවා මේ සකස් වීම තුළ තියෙන බොරුව මොකක්ද කියන එක. අපිට සිද්ධ වෙන්නේ ඔය අත්දැකීමමයි. නමුත් අපි සකස් වුණා කියන තැනට කොටු වෙලා මඤ්ඤණා සාගත. ඔන්න ඔකයි සිද්ධ වෙන්නේ. සකස් වුණා කියන කාරණාවේ ඇත්ත යථාර්ථය දකින්නට මේ උපමාව ගලප ගන්නවා මිසක උපමාව කියන කාරණාව අපේ මට්ටමින් ගලපන්න නෙවෙයි විග්‍රහ කළේ. ඒ මට්ටමින් තමයි තේරුම් ගත යුත්තේ. ඒ වගේම සර්වසමී මේ සූත්‍රයේම අපි ඇස ගැන කතා කරා වගේම මෙතෙන්දි පෙන්නනවා කන පිළිබඳව විග්‍රහයක් කරලා තියෙනවා. ඒකෙදි පෙන්නනවා සනස සෝතං අනිච්චා යදනිච්ඡං තන් දුක්ඛා යං දුක්ඛං තදනත්තා යදනත්තා තං නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඥාය දට්ඨප්පා. කන අනිත්‍ය, යමෙක් අනිත්‍ය වේනම් ඒ දුක් වේ. යමෙක් දුක් වේනම් මේ අනාත්මය, යමෙක් අනාත්ම වේනම් එය තෙල මාගේ නොවේ, තෙල මම නොවෙමි, තෙල මාගේ ආත්මය නොවේ. මෙසේ තෙල ඇති සැටියෙන් මනානුවණින් දැකගත යුතුය කියන කාරණාව පෙන්වලා දෙනවා. එතකොට සවිනාස අපි කොහොමද මේ කනෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට පෙන්වන කාරණාවක්, ඒ වගේම ශබ්දය පිළිබඳව, ඒ වගේම මෙතනින් නැති වෙන මේ රුප්පලයේ කියන අර්ථයක් අපි බොහෝ අහන්නට ලැබෙනවා.
රූපය පිළිබඳව කතා කරනකොට චක්කු රූප, සෝත රූප, ගාන, જીවහා, කාය, මනෝ කියන මේ රූප ගැන කතා කරනකොට රුප්පණය කියන පැහැදිලි කිරීමක් තියෙනවා බුද්ධ දේශනාව තුළ. ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ ගැනත් අපිට ටිකක් විග්‍රහ කරලා දෙන්න. ඔව් ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් මෙතනත් අපිට කතා කරන්නේ සෝත එහෙම නැත්නම් කනේ අනිත්‍ය කොයි විදිහටද දකින්නේ කියලා. කන දුක වශයෙන් අනාත්ම වශයෙන් මම නොවන මගේ නොවන ධර්මයක් වශයෙන් කොයි විදිහටද විග්‍රහ කරගන්නේ කියන කාරණාව තමයි මූලික වෙන්නේ. අපි ගොඩක් වෙලාවට මේ කන ගැන කතා කරන්නට යන්නේ පෙනීම ඇසුරු කරගෙන. නමුත් කිසිම කලක අපිට පෙනීම ඇසුරු කරගෙන කන ගැන කතා කරන්න බෑ. පේන කනක් ගැන. කන ගැන කතා කරන්න යනකොට අපි තේරුම් ගන්න ඕන කන කතා කරන්න වෙන්නේ සෝත විඥානය ඇසුරු කරගෙන. එහෙම නැත්නම් ඇහිම ඇසුරු කරගෙන. අපි මොකද්ද කරන්නේ? කොතන හරි පිහිටලා තියෙන දැක්ක කනක් ගැන කතා කරනවා. නමුත් බුද්ධ දේශනාවේ කන ගැන කතා කරන්නේ නැහැ ඇහැට සම්බන්ධ කරලා. කන ගැන කතා කරන්නේ නැහැ පෙනෙන ධර්මයකට සම්බන්ධ කරලා. චක්කු විඥාණයට සම්බන්ධ කරලා. චක්කු විඥාණයට සම්බන්ධ කරලා කතා කරනවා නම් කතා කරන්නේ ඇහැ ගැන රූපය ගැන. අපි ඒක හොඳට මතක තියාගන්න ඕන. ලෝක සම්මතයේදී කන ගැන කතා කරන්න යනකොට විශේෂයෙන්ම කන කතා කරන්න යන්නේ පෙනීම මත පදනම් කරගෙන. දැකපු කනක්, තිබුණු කනක්, අනිත්‍ය වෙන ස්වභාවය, ඒ ජරා ජීර්ණ වෙලා දුකටපත් වෙන ස්වභාවය දැකලා ඒක පුජ්‍යල වශයෙන් අල්ලන්න බෑ කියලා ලෝකාර්ථයකින්. නමුත් අපි මෙතන තේරුම් ගන්න ඕනේ මේක වෙන්වෙන්ව විග්‍රහ කරගන්නකොට මෙතනදී මේ කන ගැන විග්‍රහය කරන්නේ සම්පූර්ණයෙන්ම ඇහිම මත පදනම් කරලා. සෝත විඥානයේ මත පදනම් කරලා. එහෙනම් අපි තේරුම් ගන්න යුතුයි ඇහිම සිද්ධ වුණේ නැත්තම් යම් තැනක කන සකස් වෙච්ච බවට, ශබ්දේ සකස් වෙච්ච බවට කතා කරන්න බෑ. ඇහිමෙන් තොරව අපිට අසවල් දේ ඇහුණා. මට ඇහුණේ කියලා කියන්නේ. අහවල් දේ ඇහුණා කියනකොටම අපි තේරුම් ගන්න ඕන මේ ඇහුණා කියලා දැනුම් දුන්නේ කවුද? විඥාන. සෝත විඥාන. සෝත විඥාණයෙන් දැනුම් දුන්නේ මොකද්ද? උඹට ඇහුණ අහවල් දේ කියලා. ඔක තමයි දෘෂ්ටි. නමුත් අපි තේරුම් ගත යුතුයි අර චක්කු විඥාණයෙන් දුන්නා වගේම මේ ඇහෙනවා කියන තැන ක්‍රියාත්මක වුණේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියලා කිව්වට පස්සේ අපි රූප වලින් පණවන අසවල් ශබ්දේ ඇසුණාය. ඒ ශබ්දේ මෙන්න මේ වගේ ස්වභාවයක් කියලා වින්දනය කරනවා. ඊට පස්සේ ශබ්දේ මෙන්න මෙහෙම අරයාගේ මෙයාගේ අරහඬ මේහඬ කියලා අපි මොකද්ද කරන්නේ? ඒක සංඥාවලින් එකතු කරගන්නවා. ඒ එකතු කරගත්ත ටික සකස් කරලා අසවල් හඬමයි කියලා මොකද්ද කරන්නේ? නිත්‍ය කරලා ස්ථිර කරලා මටයි ඇහුනේ කියලා විඥාණයෙන් දැනගන්න. අසවල් හඬ මට ඇසුනේ. නමුත් අපි තේරුම් ගන්න වෙනවා එතනදී මට ඇසුනේ කියලා කිව්වොත් ඇහෙනවා කියන ක්‍රියාවලිය මම කරවලා. එහෙම නැත්නම් මට දෙයයන් වහන්සේ හරි අරය හරි මෙයා හරි මේ ඇසීම දුන්නා. කවුරු හරි කරනවා. එහෙම නැත්නම් ඉබේ වුණායේ කියන තැනකට වැටෙනවා. නමුත් අපි තේරුම් ගන්නට වෙනවා ඒ සමුදේ පැත්ත. ඒ හට ගැනීම. එහෙනම් අපි තේරුම් ගත යුතුයි ඇහිම ඇතිකල්හිම ඉපදිච්ච කනත් ශබ්දයක් මිසක තිබුණු කනක් ගැන නෙවෙයි මේ විග්‍රහ කරන්නේ. එතකොට මේ කනේ ඉපදීම කියන කාරණාව අපිට පුජ්‍යල වශයෙන් යම් තැනක සිද්ධ වුණාය කියලා ගන්න බෑ. සමුදය තුලම නිරෝධය සාක්ෂාත් කරගත යුතුයි. මේ සකස් වුණා කියන ධර්මය අතීතයට සම්බන්ධ නැති අනාගතයට සම්බන්ධ නැති ධර්මයක්. ඒ නිසායි අපිට කියන්නේ රූපේ පෙන පිටක් වේදනාව, දිය බුබුලක් සංඥාව, මිරිඟුවක් සංකාරය කියන කඳක් විඥානේ මායාව. අපි තේරුම් ගත යුතුයි මේ උපමා ටික ඇසුරු කරගත්තම මෙතන කියන්නේ තියෙනවා වගේ පෙන්වන නමුත් නිට්ටය ස්ථිර වශයෙන් ගන්න බෑ කියන්නේ. ඇහෙනවා කියන ක්‍රියාවලියට
ඇහිම සම්බන්ධ නෑ. අර දරුවාගේ උපමාවෙන් මේක කල්පනා කරගත්තොත්. අපි කියනවා දරුවාට ඇහිමක් තියෙනවා කියලා අපේ ආත්මීය භාවය තවරලා. දරුවා මෙන්න මෙහෙම කෙනෙක් කියලා. නමුත් අපි තේරුම් ගන්න ඕන දරුවාගේ ලෝකේ ඇහිමක් කියලා දෙයක්. දරුවාගේ ලෝකේ මට කන තියෙනවා මගේ කනෙන් අහනවා කියලා එකක් නෑ. අපිටත් ඒ අත්දැකීමයි. නමුත් අපි මොකක් කළාද? ඇහිම මත පදනම් වෙලා ඉපදිච්ච කන ඉපදිච්ච රූපයට අපි මොකක් කරගෙන? නිත්‍ය සංඥාවක් දාලා මම මගේ කනේ ඇහුවා කියන තැනට අපි කොටු වෙලා. අපි මැදි වෙලා. අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. එතකොට අපි දැනගන්න ඕන මේ රුප්පණය කියලා අපි නිතරම කතා කරන්නේ ඔය ධර්මයේ දාවේ. එහෙම නැත්නම් රූපේ ඔක්නැංවීම. රූපේ ඔක්නැංගෙනවා කියලා කියන්නේ අපිට රූපේ කියන කාරණාව ඔක්නැගිලා දැනෙන දෙයක්. ඔක්නැගිලා දැනනවා කියලා කියන්නේ ඒක තියෙනවා කියන එක නෙමෙයි. අපිට දැනෙනවා. කොහොමද දැනෙන්නේ? ඇහිම කියන කාරණාව මත පදනම් වෙලා රූපේ ඉපදිච්ච බව, ශබ්දේ ඉපදිච්ච බව අපිට දැනෙනකොට අපිට ඒක මොකක් කියලා තියෙන විඥානයේ තුලින් රූපවත් වෙලා ඇති බවට සංඥා වෙලා දැනෙන ස්වභාවයට තමයි අපි රුප්පණය කියලා කියන්නේ. ඔප්නයින් වෙමින් දැන් නැතු තියෙන දෙයක් නෙවෙයි කියන්නේ. සරලවම කියමු. එහෙනම් අපි අර ඇහි අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය ගැන කතා කළා වගේම කනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයත් මේ විදිහටමයි කතා කරන්නේ. ඒකත් අපි තේරුම් ගන්න ඕන මේ ඇහෙනවා කියන ක්‍රියාවලිය කතා කරනකොට අපි ඒකට නිතරම ගන්න උපමාවක් තමයි අප්පුඩියට. හරි. එතකොට ඇහුණා. අපිනේ ඇහිම පැනෙන්නේ. නමුත් අපි කියනවා දැන් මොකද්ද? ඒ ඇහිම මත පදනම් වෙලා අපි කියනවා මොකක් ඇහුණාද? අප්පුඩි හනක් ඇහුණා. අප්පුඩි හන අප්පුඩි හන ඇහුනේ කොහොමද කියලා අපි ගත්තොත් අපි කියනවා මොකද්ද? දකුණු අතයි වම් අතයි ස්පර්ශ කිරීම නිසා අප්පුඩි හන ජනිත වුණා. නමුත් කවදාකවත් අපි ගත්තොත් අප්පුඩි හනට දකුණු අත හම්බෙලා නැහැ. අප්පුඩි හනට වම් අත හම්බෙලත් නැහැ. අප්පුඩි හනට අප්පුඩි හන පිළිබඳව දැන ගැනීමක් නැහැ. ඇයි? ක්‍රියාවලිය අනාත්මයි. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් අප්පුඩි හනට අප්පුඩි හන හම්බ වෙන්නේ නැත්නම් අප්පුඩි හනට දකුණු අත වම් අත ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. දකුණු අතේ වම් අතේ ක්‍රියාවලියක් ගැන කතා කරන්න පුළුවන් කමක්. නමුත් අපිට අප්පුඩි හනට පුජ්‍යල භාවය තවරුව පුජ්‍යලේ විදිහට ගත්තොත් අප්පුඩි හන කියන්නේ. අන්න අප්පුඩි හන කියන පුජ්‍යලයා බලනවා කොහොමද මං ඇති උනේ කොහොමද? අන්න එතකොට එයාට ක්‍රියාවලිය හම්බ වෙන කොහොම ක්‍රියාවලියක්ද එයාට එතකොට හම්බ වෙන්නේ? එයාට හම්බ වෙනවා ක්‍රියාවලියක් මොකක්ද එයාට හම්බ වෙන ක්‍රියාවලිය? එයා බලනවා මං කොයි විදිහටද හැදුනේ දකුණු අත වම් අත ස්පර්ශ කළා මං හැදුනා කියන ක්‍රියාවලියක් තුළ එයා අතරමං වෙනවා. අන්න ඒ වගේ අපි තේරුම් ගන්න වෙනවා ක්‍රියාවලිය නිතරම පනවන්නේ පුජ්‍යල භාවය. ක්‍රියාවලිය සිද්ධ වෙච්ච බවට පනවන්නේ එක්ක මම එක්ක අනිකේ එක්ක ඉබේ. ඒ ධර්මතාවය තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපි දැනගන්නට වෙනවා අනාත්ම විච්ච පැනවිය නොහැකි සකස් වෙලාම නැති ක්‍රියාවලිය සකස් වුණ බවට මොකද්ද වෙන්නේ? මමත්වයේ ඉබේ සිද්ධ වෙන විදිහට අනිකෙක් කරපු විදිහට පෙන්නනවා. මෙන්න මේකට තමයි රැවටෙන්නේ. අපි එහෙනම් මේ සකස් වීම හරියට මිරිඟුවක ජලය වාගේ දකින්න ඕන. මොකද සංඥා මිරිඟුවක් විදිහට අපිට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ. එහෙනම් එතනින් අපිට පේනවා මේ සකස් වීමේ අනිත්‍ය ස්වභාවය මොකක්ද කියලා. මේක නිට්ටය වශයෙන් ස්ථිර වශයෙන් යම් තැනක යම් කෙනෙක් තුල සකස් වෙච්ච දෙයක් යමක් නොවේ කියන තැනින් අනිත්‍ය දැක්කට පස්සේ ඒකේ ස්ථිර නොවන ස්වභාවය දැක්කට පස්සේ අපිට තේරෙනවා මෙන්න මෙතනදී මතුවෙනවා චතුරාර්ය සත්‍යය. මේ සකස් වීම කියන කාරණාව තුලයි අපි සක්කාය දිට්ඨියෙන් කොටු වෙන්නේ. සකස් වීම කියන එක ඇත්තටම යම් තැනක සකස් නොවිච්ච ධර්මයක්මයි කියන තැන යාට මොකද නිරෝධ මාර්ගය සාක්ෂාත් වෙනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධයට ඒක හේතු උපකාරයක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහටයි අපිට පුළුවන්කම තියෙන්නේ කනේ සද්දේ සෝත විඥානේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය විග්‍රහ කරගන්නට.
ඒ වගේම සයනස ගානං අනිච්ඡං යදනිච්ඡං තන් දුක්ඛං යම් දුක්ඛං තදනත්තා යදනත්තා තං නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේ තං යථා භූතං සම්මප්පඥාය දට්ඨබ්බං විදිහට පෙන්නනවා. නහය අනිත්‍ය යමෙක් අනිත්‍ය වේ නම් මේ දුක් වේ. යමක් දුක් වේ නම් මේ අනාත්මය. යමෙක් අනාත්ම වේ නම් ඒ තෙල මාගේ නොවේ, තෙල මම නොවේ, තෙල මාගේ ආත්මය නොවේ. මෙසේ තෙල ඇති සැටියෙන් මනානුවණින් දැකගත යුතුයි කියලා ඒ සූත්‍රාන්තයේම විග්‍රහ වෙනවා. අවසරයි නඳුනේ ඒ පිළිබඳවත් අපිට මේ ගාන පිළිබඳව ගානං අනිච්ච කියන විග්‍රහය විග්‍රහ කරලා දෙන්න ඉල්ලනවා වහන්සේගෙන්. ඔව් අපි දැන් ඇහැ පිළිබඳව විග්‍රහ කරගත්ත විදිහටම කන පිළිබඳව විග්‍රහ කරගත්ත විදිහටම අපි නාසය පිළිබඳව කතා කරනකොටත් බොහෝ පිරිසක් බොහෝ දෙනෙක් නාසය ගැන කතා කරන්නේ චක්කු විඤ්ඤාණය ඇසුරු කරගෙන. දකින්න පුළුවන් නාසයක් විදිහට. නමුත් ඒක අපි තේරුම් ගන්න වෙනවා චක්කු විඤ්ඤාණය ඇසුරු කරගෙන කතා කරනවා නම් කතා කරන්නේ මොකද්ද? නාසය ගැන නෙවෙයි. චක්කු විඤ්ඤාණය ඇසුරු කරගෙන කතා කරන්න වෙන්නේ වර්ණ රූපය ගැන ඇස ගැන පමණයි. එහෙනම් අපි මෙතනදී ගාන විඤ්ඤාණය ඇසුරු කරගෙන එහෙම නැත්නම් ගන්ධය දැනීම එහෙම නැත්නම් දැනීම කියන කාරණාව අරමුණු කරගෙනයි අපිට නාසය ගැන කතා කරන්න වෙන්නේ. ගන්ධය ගැන කතා කරන්න. එහෙනම් දැන ගැනීම ඇති කල්හිම තමයි අපිට නාසය ඉපදීම, ගන්ධය ඉපදීම ගැන කතා කරන්නේ. අපි ඒකට කියනවා ගන්ධ දැන ගැනීම කියලා ව්‍යවහාරේ භාවිතා කරනවා. ගාන විඤ්ඤාණය. එහෙනම් මේ දැන ගැනීම ඇති කල්හිම උපදින නාසය මිසක උපදින ගන්ධය මිසක අපිට කවදාකවත් ගන්ධය කියන දේ දකින්න බෑ. ඒ විතරක් නෙවෙයි. අපිට නාසය කියන දේ දකින්න පුළුවන් ධර්මයක් නෙවෙයි. ගාන විඤ්ඤාණය ඉපදීම ඇති කල්හිම නැත්නම් දැන ගැනීම ඇති කල්හිම අපි කියනවා ගඳක් දැනුණා. ගඳක් දැනුණා කියනකොටම අපි ගන්නවා මොකද්ද? අසවල් තැනින් එන ගඳක් දැනෙන්නේ අසවලාට. ඕක තමයි ආත්මෙ පැත්ත. ඕම තමයි අපිට පණවල දෙන්නේ. එහෙනම් මේ පැනවීම අපි දකින්න ඕන මොකද්ද? මේක තමයි මේ විඤ්ඤාණය මායාකාරය පණවන්නේ. උඹ විසින් කළා, ඉබේ සිද්ධ වුණා. අනිකෙක් විසින් කළා කියන අන්තයකට ඇදලා දාන්නටයි මේ උත්සාහවන්ත වෙන්නේ. අර ප්‍රඥාවන්තයා දකින්න මොකද්ද? මේ දැනගත්තා කියන සිද්ධියට අයිතිකාරයෙක් නැහැ. අයිතියක් පණවන්න බෑ. දැනගත්තා කියන සිද්ධියට දැන ගැනීම හම් වෙලා නැහැ. දැනගත්තා කියන සිද්ධිය පණවන්නේ මොකවුද? එක්ක මම, එක්ක අනිකේ, එක්ක ඉබේ සිද්ධ වුණා කියන තැනකින් පැනවීම සිද්ධ කරනවා. මෙන්න මේ පැනවීම තමයි අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයට ආවම දකින්නවා මේක පණවන්න පුළුවන් කමක් නැති ධර්මයක්. මේ පැනවීම නිසාමයි අහුවෙලා තියෙන්නේ. මේක තමයි සක්කාය දිට්ඨිය. මේ පැනවීමෙන් තමයි ග්‍රහණය වෙලා තියෙන්නේ. එහෙනම් මේ සකස් වීමට අතීතයක් නැහැ, අනාගතයක් නැහැ. මේ දැන් සකස් වෙන්නේ. නමුත් ඒක දැන් කියලා නිත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් අල්ලන්න පුළුවන් ගන්ධයක් හෝ ගාන විඤ්ඤාණයක් හෝ නහයක් පහළ වුණා නෙවෙයි. උජ්ජලයක් තුල සිද්ධ වුණා නෙවෙයි. දෙයක් යමක් කියලා පණවන්න බැරි අනිත්‍ය විච්ඡ නාසයක්. අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත ගන්ධයක්. මේක නිත්‍ය කර ගැනීමම දුකට පාර. මේ අනිත්‍ය දැකීමම මොකද්ද? සමුදය මොකද්ද කියලා හරි විදිහටම මේක සකස් වීම දකිනකොටම නිරෝධ මාර්ගය සාක්ෂාත් වෙනවා. එයා දකිනවා මේ නාසය යම් තැනක සකස් නොවිච්ච ධර්මයක්මයි. මේ ගන්ධය යම් තැනක සකස් නොවිච්ච ධර්මයක්මයි. ඒක ඒ වෙලාවට දැනුණට නවත්තන්න, අල්ලන්න, තියාගන්න පුළුවන් කමක් නැහැ. රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංකාරයෙන්, විඥාණයෙන් පැනවිච්ච නාසයත්, ගන්ධයත්, ගාන විඥානයත් බව නුවණින් දකිනකොට ඒ අනිත්‍ය ස්වභාවය, දුක ආර්ය සත්‍ය මොකක්ද කියලා වැටහෙන අනිත්‍ය දකිනකොට ඒ අනාත්මය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ක්‍රියාවලිය හම්බෙලා නැති බව තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට යා එය නුවණින් දකිනවා. මේකයි අපිට ඒ පිළිබඳව කතා කරන්නට වෙන්නේ.
ඒ වගේම සවිනාස ඒ සූත්‍රයේම පෙන්නනවා ජීවහා අනිච්චා යදනිච්ඡං තන් දුක්ඛං යං දුක්ඛං තදනත්තා යදනත්තා තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේ තං යථා භූතං සම්මප්පඥාය දට්ඨා. දිව අනිත්‍ය යමෙක් අනිත්‍ය වේ නම් එය යමෙක් දුක් වේ නම් අනාත්ම යමෙක් අනාත්ම වේ නම් එය තෙල මාගේ නොවේ තෙල මම නොවෙමි තෙල මාගේ ආත්මය නොවේ මෙසේ තෙල ඇති සැටින් මනානුවණින් දැකගත යුතුයි කියලා පෙන්වන දෙනවා. ඒ කාරණාව පිළිබඳව ප්‍රඥා ඇසින් දැකිය යුතු ආකාරය පිළිබඳ විග්‍රහයක් කර දෙන මෙන්න වහන්සේ ඉල්ලා සිටිනවා. මේකත් පෙර විදිහමයි අපි ගත්තට පස්සේ දිවත් රසයත් දිව්‍ය විඥානයේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ස්වභාවය දකිනකොට අපි දිව වුණත් පණව ගන්න උත්සාහවන්ත වෙලා තියෙන්නේ චක්කු විඥානය ඇසුරු කරගෙන මෙතන. නමුත් අපි තේරුම් ගන්න ඕනේ චක්කු විඥානය ඇසුරු කරගෙන පණවනවා නම් පණවන්නේ රූපයත් ඇහත් පිළිබඳව මිසක දිව රසය පිළිබඳව පණවන්නේ. එහෙනම් අපි වැරදි අවබෝධයක ඉන්නවා දිව දකින්න පුළුවන්. නමුත් අපිට එතනදිම තේරෙනවා දිව දකින්න බෑ අපිට දිව පණවන්න බෑ. රසය පණවන්න බෑ. අපිට දිව රසය පණවනවා නම් පණවන්න වෙන්නේ චක්කු විඥාණයෙන් නෙවෙයි දිව්‍ය විඥාණය. දිව්‍ය විඥාණය කියන රස දැනගැනීම. දැනගැනීමට අපි කියනවා දිව්‍ය විඥාණයෙන් සිද්ධ වෙන නිසා රසය දැනගැනීම. රස දැනගැනීමක් ඉපදුනේ නැත්නම් අපිට දිවේ ඉපදීම ගැන හෝ රසයේ ඉපදීම ගැන කතා කරන්න පුළුවන්කම. එහෙනම් පෙරසේම අපි තේරුම් ගන්නට වෙනවා අපේ හාමුදුරුවනේ. රසයේ ඉපදුනේ යම් තැනකද? එහෙම නැත්නම් දිව්‍ය විඥානයේ ඉපදුනේ යම් තැනකද? අන්න එතන දිවේ ඉපදීම තියෙනවා රසයේ ඉපදීම තියෙනවා. එහෙනම් ඒ දැනගැනීම ඇති කල්හිම ඉපදිච්ච දිවත් රසයක් මිසක නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තියෙන රසක්ක තියෙන දිව්‍යක්ක කියලා අපිට පණවන්න පුළුවන් කමක් නැහැ. රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් ගොඩනගලා පෙන්වන නමුත් නිත්‍ය භාවයේ තියන්ට බැරි ස්ථිරව හටගත්ත දනම් පෙන්වන්නට බැරි ධර්මතාවයක් විදිහට ඒ කාරණාවත් අපි අර්ථකථනය කරගත්තා. අපිට තේරෙනවා එහෙමනම් දිව කියන්නේ උපදින ධර්මයක්, රසය කියන්නේ උපදින ධර්මයක්, දිව්‍ය විඥානය කියන්නේ උපදින ධර්මයක්. නමුත් මේක ඉපදුනේ යම් තැනක යම් කෙනෙක් තුළ යම් දෙයක් යමක් විදියට නොවේ. මේක හරියට මිරිඟුවේ වතුර වාගේ නේද? මායාවක් වගේ. කේල් කඳක අරටුවක් නැතුව හා සමානව කේල් කඳ කුඹලා පෙන්වුවා වගේ දෙයක්. දියබ්බුලක් වගේ මායාකාරී ස්වභාවයක්. මතුවේවි පෙන්වුවට අල්ලලා බලනට එහෙම එකක් නෑ වගේ. අන්න ඒ වගේ අපි මේකත් තේරුම් ගන්නවා මොකක්ද? දැන ගැනීම කොතනද? දිවේ ඉපදීම රසයේ ඉපදීම එතන. ඒක නිට්ටිය කොට මං කොට මගේ කොට මගේ ආත්ම කොට පණවන්නට බැරි. නමුත් මම කොට පණවන අනුන් කොට පණවන ඉබේ සුද්ධ වුණාසේ පණවන මෙන්න මේ විඥාන නාම රූප ක්‍රියාවලියක් කියන එක අපි දැනගන්න. නමුත් මේ විඥාන නාම රූප ක්‍රියාවලිය පවා නිට්ටිය කොට සලකන්න බෑ. ධර්ම අවබෝධයේ පිණිස අපි ඒ වචන මාත්‍ර වශයෙන් කියවලා ගන්න. ඉතින් මේකේ අනිත්‍යයත් ඒ විදිහට අපිට කතා කරන්නට වෙන්නේ දුක අනාත්මයත් ඒ විදිහමයි. ඒ වගේම කරනවා. කායෝ අනිච්චෝ යදනිච්ඡං තන් දුක්ඛං යං දුක්ඛං තදනත්තා යදනත්තා තං නේතං මම නේසෝ අමස්මීන මේසෝ අත්තාති ඒව මේ තං යථා භූතං සම්මප්පඥාය දට්ඨබ්බං විදිහට පෙන්නනවා. කාය අනිත්‍ය යමෙක් අනිත්‍ය වේ නම් මේ දුක්ඛේ යමෙක් දුක් වේ නම් මේ අනාත්මය යමෙක් අනාත්ම වේ නම් මේ තේල මාගේ නොවේ තේල මම නොවේමි තේල මාගේ ආත්මය නොවේ මෙසේ තේල ඇති සැටින් මනානුවණින් දැකගත යුතුයි කියලා ඒ සූත්‍රයේම මේ සලායතන පිළිබඳව විග්‍රහයක් කරනවා. ඒ පිළිබඳව ඔබ වහන්සේගේ තම අදහසක් ඉදිරිපත් කරමින් ඉන්නවා. ඔව් දැන් කය ගත්තත් අපි අපේ හාමුදුරනේ ගන්නෙ මේ තියෙන කය. මේ කය අපි පණවන්නේ චක්කු විඥානය. මොකද්ද මේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් යුක්ත කෙස්ලොම් නියද සම්මස්නහර වලින් ඇදිච්ච මේ කය පිළිබඳව අපි පණවගන්න චක්කු විඥානය. නමුත් අපිට එතනින් විග්‍රහ කරන්න පුළුවන් ඇහැ රූපය පිළිබඳව මිසක් කය පොට්ටබ්බේ පිළිබඳව නෙවෙයි. පෙරසේම අපිට
ස්පර්ශයේ දැන ගැනීම ඇති කල්හිම ඉපදිච්ච කයක් ඉපදිච්ච පොට්ටබ්බයක් මිසක අසවල් දේ දැනුනේ අසවල් දේ දැනගත්තේ කියලා කියන්න පුළුවන් ස්පර්ශය ඇසුරු කරගෙන. එහෙම නැත්නම් කාය විඥානය ඇසුරු කරගෙන. ඒතර ඒ කාය විඥානයේ තුලින් කාය විඥානයේ ඇති කල්හිම ඉපදිච්ච කය පොට්ටබ්බේ මිසක ඒක අතීතෙන් ආපු අනාගතයට යන වර්තමානයේ නිත්‍ය වශයෙන් පෙන්වන්නට බැරි මම වශයෙන් මගේ වශයෙන් ආත්ම කළා ගන්නට බැරි යම් තැනක යම් කෙනෙක් තුළ සිද්ධ නොවුණු නිට්ටියෙන්ම සිද්ධ නොවිච්ච එවන ස්ථිරව සිද්ධ නොවිච්ච අනිත්‍ය ධර්මතාවය. මේක අපි නිට්ටිය කොට ගැනීමම දුකට මේ අනිත්‍ය දැකීමම දුක්ඛ නිරෝධයයි. එතකොට එයා දකිනවා මේ කය සමුදය වුණා වගේ පෙන්නුවාට යම් කෙනෙක් තුළ යම් දෙයක් විදියට යමක් විදියට කොතනකවත් හටගෙන නැති අනිත්‍ය වූ අනාත්ම වූ ස්වභාවය. මෙන්න මේ විදිහට යා අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව දැක්කම යාට තේරෙනවා මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම වශයෙන් පණවන්න පුළුවන් කමක් නැහැ. ඒ පණවා ගැනීම තුලම තමයි මොකද්ද මේකේ නිත්‍ය සංඥාවට අහුනේ ආත්ම සංඥාවට අහුනේ දුකට කොටුනේ කියන අවබෝධයටපත් වෙනවා. ඒ විදිහටම තමයි මුල් විදිහටම කරුණු කාරණා සම්බන්ධ කරගෙන ඒක අපි නුවණින් දැකගත යුතුයි. එහෙමයි සර්. ඒ වගේම ස්වාමීන් වහන්සේ මනස මුල් කරගෙන මේ කාරණාව පැහැදිලි කරනවා මනෝ අනිච්චායත නිච්ඡං තන් දුක්ඛං යං දුක්ඛං තදනත්තා යදනත්තා තං නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තා දීව මේ තං යතා භූතං සම්මප්පඥාය දට්ඨං. මනස අනිත්‍ය යමෙක් අනිත්‍ය වේ නම් මේ දුක් වේ. යමෙක් දුක් වේ නම් මේ අනාත්මය. යමෙක් අනාත්ම වේ නම් ඒ තෙල මාගේ නොවේ, තෙල මම නොවේ, තෙල මාගේ ආත්මය නොවේ යයි මෙසේ තෙල ඇති සැටියෙන් මනාන වලින් දැකගත යුතුයි කියලා විග්‍රහ කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් අපිට හිතෙන්න පුළුවන් යම් කෙනෙකුට නැගෙන ප්‍රශ්නයක් විදිහට සලායතන විදිහට ගත්තයින් පස්සේ ආධ්‍යාත්මික ආයතන විදිහට පෙන්වනවා. එතකොට ආධ්‍යාත්මික ආයතන විදිහට පෙන්වුවට බොහෝ දෙනෙකුගේ දැක්ම තියෙන්නේ බාහිරින් ස්පර්ශ කරන්න පුළුවන් ආයතන ටිකක අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම කියන තැන. වහන්සේ විග්‍රහ කරේ ඒ පිළිබඳව. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ඇස කන නාසය දිවකය කියන ස්වභාවය අල්ලලා ස්පර්ශ කරලා අපිට දැක ගන්න පුළුවන් කියලා. ඒක නම් ප්‍රශ්නයක් නෑ. ඒක ආධ්‍යාත්මික නොවේයි කියන තැනකට එනවා. එතකොට හැබැයි ආධ්‍යාත්මිකයි කියන ආයතනය මනස නම් ආධ්‍යාත්මිකයි ඒක නම් දැකලත් නැති නිසා අපිට ඒක විග්‍රහ කරගන්න යම්කිසි සාධකයක්වත් නැහැ. ෆොටෝ එකක් බලලවත් අපිට ඒක ඔප්පු කරගන්න පුළුවන් කමක් නැහැ කියන තැනදී ඇස කන නාසය දිවකය කියන ටික නම් අපිට ඒක පිළිගන්න බෑ ආධ්‍යාත්මිකයි කියලා කියන තැනකට බොහෝ දෙනෙක්පත් වෙලා ඉන්නවා. ඒ කාරණාවත් එක්ක මනස මුල් කරගෙන ඒ අනිච්ච දුක්ඛ අනාත්ම කියන විග්‍රහයක් වහන්සේ කරමින් ඉලා සිටිනවා. ඔව් අපි තේරුම් ගත්ත තෙන් අපි ඔය ඇහැ කන නාසය දිව ශරීරය දකින්න පුළුවන් කියලා අපි දෘෂ්ටියක් හදාගෙන තියෙනවා. නමුත් පෙනීම ඇති කල්ලිමයි ඇහැ රූපය අත්දැකීම ගැන කතා කරන්න පුළුවන්. ඒකේ තර්කයක් නැහැ. ඇහිම නැත්තම් කන සද්ද අත්දැකීම කොහොමදවත් නැහැ. පෙනීම ඇසුරු කරගෙන උපදින රූපය තමයි අපි කෙනෙක් දෙයක් විදියට ඇහැ විදියට කන විදියට නාසය විදියට දිව විදියට ශරීරය විදියට ආධ්‍යාත්මික ආයතන ටික විදියට අපි පනවගෙන තියෙන උපදින රූපය. එතකොට ඒ කෙනෙක් බාහිර රූපයකින් ඇහැ කන නාසය දිව ශරීරය පනවා ගැනීමම දෘෂ්ටියක්. ඒක කොහොමදවත් වැරදි කියන කාරණාව අපිට තේරෙනවා. ඊළඟට අපිට තේරෙනවා මේ මනස පැත්තෙන් ගත්තට පස්සේ අපිට යම් දැනගැනීමක් තියෙනවා. සිතට සිතවිල්ලක් එනවා. ඒන සෑම සිතවිල්ලක්මට අපි කියන මනෝවිඤ්ඤාණ මට්ටම. දැන් ඔබට එන්න පුළුවන් ඇහැ මේ විදියයි කන මේ විදියයි නාසය දිව ශරීරය මේ විදියයි කියලා. අපි මේ කතා කරපු ධර්ම කාරණා සියල්ල පිළිබඳව සිතට එන්න පුළුවන්. එහෙනම් ඒ සියල්ල පිළිබඳව ඇහැ රූප පිළිබඳ හරි කන ශබ්ද පිළිබඳ හරි නාස ගන්ධ පිළිබඳ හරි දිව රසය පිළිබඳ හරි ඔබ දැන ගැනීමට අපි කියන මනෝවිඤ්ඤාණ. එහෙනම් ඔබ මුළු මේ සමස්ත ධර්ම කාරණා ටිකම පවා
ඔබ මෙනෙහි කරේ මනෝවිඤ්ඤාණය ඇසුරු කරගෙන. එතකොට අපි කල්පනා කළා තින් ඇත්තටම මනස කියලා කියන්නේ සිතට. මනස කියන්නේ සිතට. එතකොට අපි චක්කු විඤ්ඤාණ ක්‍රියාවලිය, සෝත විඤ්ඤාණ ක්‍රියාවලිය, ගාන විඤ්ඤාණ ක්‍රියාවලිය, දිව්‍යා විඤ්ඤාණ ක්‍රියාවලිය, කාය විඤ්ඤාණ ක්‍රියාවලිය කියන සියල්ල පිළිබඳ අන්තිම වශයෙන් බැලුවොත් අපි මේ කරගෙන තියෙන්නේ මඤ්ඤණාවක්, සිතා ගැනීම, දැන ගැනීම. එතකොට අපිට පොදුවේ බැලුවම තේරෙනවා අපි ධර්මතාවයේ පවා පැහැදිලි කරගන්නේ කර ගහගෙන යන්න නෙවෙයි කියන එක. ඒ සියල්ල ඇත්ත කරලා දරාගත්තොත් ආයෙ මෙතන මොකක් වෙලාද? මනෝ විඤ්ඤාණයට ආවෙලා. ඒ නිසා අපිට විඤ්ඤාණය දිනනවා කියලා කියන්නවත් පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් විඤ්ඤාණය අතරමං වෙනවා. විඤ්ඤාණය කියන්නේ දැනගන්න මට්ටම. එහෙනම් අපි එදිනදා ජීවිතයේ දැනගන්න සියල්ලම මඤ්ඤණාසගතව දැනගන්නවා මනසේ. එතකොට මනසට අරමුණු වෙන්නේ මොනවාද? අපි කියනවා ධම්ම. ධම්ම කියන්නේ මොනවාද? ධර්ම විදියට අපි අරමුණු වෙන්නේ එක්ක රූපාකාරයකින් ගත්ත දෙයක්, සද්දාකාරයකින් ගත්ත කියන දෙයක්, ගන්ධාකාරයකින් ගත්ත කියන දෙයක්, මොකද්ද? ස්පර්ශාකාරයකින් ගත්ත කියන දෙයක්. එතකොට අපිට තේරෙනවා මනසෙන් කතා කරන්නේ මනසට අරමුණු වෙන්නේ අපිට මොකද්ද? චක්කු විඤ්ඤාණයේ අත්දැකීමක්. සෝත විඤ්ඤාණේ, ගාන විඤ්ඤාණේ, දිව්‍යා විඤ්ඤාණේ, කාය විඤ්ඤාණේ අත්දැකීමක්ම තමයි අපි මනස මූලික කරගෙන සිද්ධ කරන්නේ. එහෙනම් ඒ විදිහටමයි මනස ඉපදුනේ නැත්නම් අපිට මොකද්ද? ඒ ධම්ම පිළිබඳව සටහනක් නෑ. මම මගේ හිතින් දැනගත්ත කියන නියමනයට එන්න පුළුවන් කමක් නෑ. එහෙනම් හිතට අරමුණු වන යම් ස්වභාවයක් ඇද්ද? ඒ ස්වභාවය රූප වේදනා සංඥා සංකාර විඥාන පහසුරු කරගෙන ගොඩ නැගුණු කෙනෙක් දෙයක් යමෙක් විදියට පෙන්විය නොහැකි. අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති මේ දැන ගැනීම ඇති කල්ලීම පනවන මම සහ ලෝකයමයි. නැත්තම් මන සහ ධම්ම. ඒකත් අර මුල් පැහැදිලි කරපු න්‍යායාත්මක විදිහටම අපි අවබෝධ කර ගැනීමෙන් අපිට පුළුවන්කම තියෙනවා ධර්ම අභිසමය කරන්නට මාර්ගී ප්‍රතිපදාව සකස් කරගන්න. අවසාන වශයෙන් අපිට මතක් කරන්නට තියෙන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ පිළිබඳව පවා අපි මේ දැනගත්ත සියලු ධර්ම කාරණා ටික ඔබට දැන් පුළුවන්කම තියෙන්නේ මනස මූලික කරගෙන මඤ්ඤණා කරගත්ත දැනගත්ත ධර්මතාවයක් බවට තේරුම් අරන් එහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයේ පවා දකිමින් ඒ කාරණා තුළට පවා කොට නොමින් ධර්ම අභිසමය කරන්නට පාර සකස් කරගන්නට. වහන්සේ මේ කාලය අරගෙන බොහෝ වටිනා කාලය ඒ කැප කරලා අද දවසේදී අපි පළවෙනි සාකච්ඡාව විදිහට පළවෙනි පියවර විදිහට දේශනා කරන්නට යෙදුන අජ්ජත්තානිච්ච සූත්‍ර විග්‍රහය වහන්සේ ඒ ඇතිවලා තියෙන ගැටලුකාරී තත්ත්වයන් සහ ඒ සූත්‍ර දේශනාවේ ඒ කියනා වූ යථාර්ථය පැහැදිලි කරමින් අප කෙරෙහි බොහෝ අනුකම්පාවෙන් යුක්තව අද මේ මොහොතට සම්බන්ධ වෙලා ඒ සාකච්ඡාව අවසන් කරන්නට යෙදෙන මොහොතේදී ප්‍රධාන වශයෙන් සිහිපත් කරන්නට යෙදෙනවා අද මෙම සාකච්ඡාව සඳහා දායකත්වයේ දක්වමින් එන MW එරන්දිකා ශ්‍රීවන්ති මහත්මිය සහ MW එරන්දිකා ශ්‍රීමත් මහත්මියගේ මව විදිහට MW කුසුමලතා මහත්මිය MA ජයසේන මහතා ක්ලෑරිස් ප්‍රනාන්දෝ මහත්මිය චමිලා ගායත්‍රි මහත්මිය සහ ශමේන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා සනුමි ලිතාසා දියණිය කෙතුලි සනන්‍යා දියණිය මනෝෂා උදයන්ගනි ඩේවිඩ්සන් මහතා රිවින් පුතණුවන් මෙත්සරි දියණිය සහ අසංක මල්ලිකාරච්චි මහත්මයා චමිල රන්වල මහත්මයා ඇතුළු ක්‍රිෂාන් රුක්මාල් මහතා ඇතුළු මේ සියලුම දෙනාගේ ප්‍රධාන අධිෂ්ඨානයේ විදිහට අදහස් විදිහට මේ ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වය දක්වමින් බලාපොරොත්තු වන්නට වෙන්නේ මේ ලෝක සත්‍යය උදෙසා ධර්මාවබෝධය පිණිස මේ කාරණාවන් උපනිෂද ධර්මතාවයක් විදිහටත් උපකාරක ධර්මතාවයක් විදිහටත් මේ ධර්මතාවය අවබෝධ කර ගැනීම උදෙසා ඒ සියලුම දෙනාට මේ පුණ්‍ය ශක්තියක් විදිහට මේ බුද්ධ ශාසනය තුළදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම මූලික කරගෙනමයි. එහෙනම් අද දවසේදී ආරම්භ කරන්නට නියමිත වුණ
එම සදහම් යාත්‍රා ධර්ම දේශනාමය සාකච්ඡාමය වැඩසටහන මෙතකින් අවසන් කරනවා. අද දවසේදී මේ හා සම්බන්ධ වුණ අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ වන රතුපස් කැටියේ විමුක්ති රතන ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක නමස්කාර කරනවා. ඒ වගේම උන්වහන්සේගේ යම්තා ධර්මතාවයන් අවබෝධ කර ගැනීමට ධර්මතාවයන් අවබෝධ කරගනිමින් තමන්ගේ ජීවිත අවබෝධ කරගන්නට යන ගමනේ සිටින බොහෝ දෙනෙකුට හිතසුව පිණිස চিරාත් කාලයක් මෙම උතුම් ධර්ම දානමය ක්‍රියාවලිය සිදු කරන මෙන් වහන්සේට ඒට ශක්තියක් වෙත්වා කියලා වහන්සේට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේදී සම්බන්ධ වුණේ සියලුම දෙනාටත් මේ සඳහා උපකාර කරන්නට දුන්නේ සියලුම දෙනාටත් දායකත්වයේ දරන්නට දුන්නේ සියලුම දෙනාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතුපකාරක ධර්මයක් බවට පත් වෙත්වා. මේ බුද්ධ ශාසනය තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවී සැනසීමටම මේ පුණ්‍ය ශක්තිය හේතුපකාරක ධර්මයක් බවට පත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. යහපතක් වේවා.